get up early? Does she not get up early? Doesn't she get up early? මොකද තමයි singular. plural එකත් ඔය වගේම තමයි. අපි ගත්තොත් negative වාක්‍යයක් you do not eat meat. ඔබ මාස් කන්නේ නැහැ. You do not eat meat, you don't eat meat වගේ අදහස්. මෙහි අපිට පුළුවන් do පදේ මුලට ගන්නට හෝ don't පදේ මුලට ගන්න දෙකම හරි. do පදේ ගන්න පුළුවන් don't පදේ ගන්න පුළුවන්. Do you not eat meat? Don't you eat meat? Do you not eat meat? Don't you eat meat? ඔබ මාස් කන්නේ නැද්ද? මේ ඒක වචනේ doesn't she get up early බහුව වචනේ don't you eat meat. Just do doesn't don't එක තමයි මේ සෙල්ලම අපි කරන්නේ. මේ විදිහටම ලියලා පුංචි දරුවෙකුට උගන්වන්න කොහොමද මේක මේ හදාගන්නේ කියලා. right. ඒකෙන් කරන්නේ නැද්ද කියලා අහන්නේ. මේක ලියන්න තප්පර 10 15 ඔයාලට ප්‍රශ්න අහන්න අවස්ථාව. හැබැයි මම නිතර කියනවා අදාළ පාඩම ගැන පමණක් ප්‍රශ්න කරන්න වෙනත් දේවල් වලට පාඩ උත්තර දෙන්න මේ මොහොතේ බැඳී නැහැ. Hello. Hello. Oh, any problem? කියන්නේ නම කියලා ප්‍රශ්න අහන්න කියලා තියෙන පිළිවෙලකට මොකද හැමෝගෙම ක්ලාස් වෙන නිසා තමන්ගේ නම කියලා තමන්ට අදාළ ප්‍රශ්නේ විමසන්න. ඔව්. Sir, excuse me. ඔව්. Sir, මම ෂෝන්. Sir, ඔව්. best කියන එකේ තේරුම මොකද්ද? බස් කියන එකේ කිසිම තේරුමක් නැහැ. ඒ උපකාරකයක් පමණයි. මොකටද උපකාර කරන්නේ? ප්‍රශ්න ඇදීමට. මේවට කියන්නේ helping verb උපකාරක ක්‍රියාපද. ඒවායේ කිසිම අර්ථයක් නැහැ. උපකාරක හරි sir, thank you. ඔව්. Hello. Okay. සමන් දිසානාය කතා කරන්නේ. ඔව්. මේක මේ does not you කියලා මේ does not කියලා එක නෙවෙයි දෙන්නේ සර් මේ does කියලා දෙන්නේ. මට ඔයාගේ ප්‍රශ්නේ පැහැදිලි නැහැ. ඒක අපි does not get up early කියලා use කරන්න බෑ. does බෑ not සම්පූර්ණ වැරදි. බෑ එහෙම කරන්න බෑ සම්පූර්ණ වැරදි. වැරදිනේ. හරි thank you. සර් මම සමන් ඔව්. සර් මේ ඊයේ කීවා දැන් අර do not කියන එක ලියන භාෂාවේදී do not කියලාම ලියන්න ඕනේ. කතා කරන භාෂාවේදී don't කියලා කියන කෙටි කරලා දාන්න පුළුවන් කියලා. දැන් මේකේ don't doesn't කියන එක මුලට අරන් එහෙම ලියන භාෂාවේදී පාවිච්චි කරලා දෙන්න. එහෙම පුළුවන් සර්? බෑ ලියන භාෂාවෙන් පාවිච්චි කරන්න බෑ. ඒකත් කතන භාෂාවට තමයි කතාවට තමයි. හරි සර්. කෙටි කිරීමක් තියෙනවා නම් ඒක කතාවට තමයි. Right, any more questions? තව ප්‍රශ්න තියෙනවද? excuse me. ඔව් කියන්නේ. අර කලින් එක්කන අහපු ප්‍රශ්නටම සුට්ටක් එකතු කරන්න ඕනි. දැන් සර් මේ මම තමයි අර ඊයේ කිව්වා වගේ ලෙටර්ස් හම්බ වෙනවද කියලා. සර් දැන් අපි chat කරද්දී හරි ඒ වගේ මම කියන්නේ දැන් ෂෝට් මැසේජ් කරද්දී එහෙමවත් අපිට doesn't පාවිච්චි කරන්න බෑද? එහෙම වුණොත් මේක අපේ වැරද්දක් විදිහටද කියන්නේ දැන් ඊළඟ අනිත් පැත්තේ කෙනා දැනගන්නේ. chat කරනවා කියන්නේ spoken. chat කරනවා කියන්නේ කටින් කියන දේ අපුරෙන් ලියලා දාන එක නේද?
chat කරනවා කියන්නේ spoken. එතනදී chat කරනවා කියන්නේ ළමයි spoken. ඒක කටින් නොකියවට කටින් කියන දේ නැතිව යන්නේ. ඒ නිසා හැකියාව තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සර් මම ප්‍රියන්ති ඔව්. අර ඊ දීපු අභ්‍යාස පොත්වල ලියන්නත් බැයිද? excuse me මම ප්‍රියන්ති සර් ඔව් ඔයාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඔව් සර් මේ අර ඊ අපි exercises ටිකක් homework ටිකක් දුන්නනේ සර් ඒකේ අර මේ ESS book එකේ තියෙන සර් doesn't don't කියනනේ අර වාක්‍යවල ලියලා තිබුණේ උනට අපි මම ලියනකොට නම් සර් කියපු නිසා ලිව්වේ does not do not කියලා ඒ වාක්‍යවලත් ඒ පොතේත් එහෙමනේ සර් ලියලා තිබුණේ. ඒ අභ්‍යාස කතා කරනවද දෙවෙනි ප්‍රශ්නේ. දැන් පොතක ස්පෝකන් ක්‍රමය මෙහෙමයි කියලා ලියලා පෙන්නන්න ඕනේ නැද්ද? ඔව් නෑ මේ අපි ආගන්නකෝ ලියනවා කියන එකේ අදහස පෑනෙන් ලියනවා කියන එක නෙමෙයි ළමයි. ලියනවා කියන්නේ ලියුමක්. එතකොට පුවත්පත් දැන්වීමක්, ඊමේල් එකක්, රාජකාරීමය වශයෙන් රචනාවක් වගේ දෙයක් ලියනවට. දැන් මම මේක මේ බෝඩ් එකේ ලිව්වයි කියලා එහෙම ලියන්න බෑ කියලා එකක් නැහැ. බෝඩ් එකේ මම මේ ලියලා තියෙන්නේ. ඒ ලිවීම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ලේඛනය කියලා කියන්නේ රචනා. එහෙම නැත්නම් විභාග වලට උත්තර දීම. නමුත් පොතක පතක ඉංග්‍රීසි කතා කරන්නේ මෙහෙමයි කියලා ලියලා පෙන්නන්න නැතුව ඒගොල්ලෝ ඔයාගේ කනට කරලා කියන්නේ නේද? ඒ පොතේ තියෙන්නේ කතා කරන භාෂාව කතා කරන්නේ මෙහෙමයි කියලා පෙන්නලා. ඒ ලියන්න බෑ පෑනෙන් ලියන්න බෑ ක්‍රම නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ රචනාවක ඊමේල් එකක වැදගත් තැනක එහෙම පාවිච්චි කරන්නේ නැහැ කියලා මේ කියන්නේ. Right. okay sir thank you සර් මම නිලුකා සර් මොහොතක් රැඳී ඉන්නවා. මොහොතක් රැඳී ඉන්න. හරි සර් හරි භාෂිත කැමරට මොකෙක්වත් ඉන්නේ නැහැ. right ප්‍රශ්නේ අහන්න බලන්න. සර් අර පොඩ්ඩක් සර් අර never එකයි I don't කියන එක පාවිච්චි කරනකොට මට පොඩි ගැටලුවක් ආවා සර්. ඒක අර 6-3 අභ්‍යාස කරද්දී ESS book එකේ මේ I don't ride the bicycle never කියන එක වැරදි නේ එතකොට. ඔව් ඒක ගන්න බෑ. never දැම්මොත් don't බෑ don't දැම්මොත් never බෑ. ඒ දෙක එතකොට එකයි සර් පාවිච්චි කරන්න ඕනේ. I never never එක don't බෑ don't එක never බෑ. හරි සර් හරි right හරි. දැන් අපි යනවා මේ ටෙන්ස් එකෙන් මිදිලා ඊළඟ ටෙන්ස් එක අද පාඩම ඇත්තටම මේක නෙමෙයි. ඒ නිසා අද පාඩමට යන්න ඕනේ අංක 2 ටෙන්ස් එකට. මේක අපි ඉවර කරලා ඉමු. මේ ටෙන්ස් එක ඉවර කරලා ඉමු. යන්න තමන්ගේ නෝට් එකට. නෝට් එකේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ එකේ 4 කොටස. ඊයේ නැවතුනේ එකේ 3 අද එකේ 4. Does she not go to work? Doesn't he go to work? Doesn't he go to work? Does she not sweep the room? Doesn't she sweep the room? Does Samira not drive a car? Doesn't Samira drive a car? Does he not eat pork? Doesn't he eat pork? Does the girl not criticize me? Doesn't the girl criticize me? Bahuvachane thenida rupade. Do they not build a house? Don't they build a house? Do you not smoke cigarettes? Don't you smoke cigarettes? Do the employees not support you? Don't the employees support you? Do the teachers not advise you? Don't the teachers advise you? Do they not live in Gampa? Don't they live in Gampa? Jivatwani නැද්ද? දැන් මේ සමරිය මම පෙන්නලා තියෙනවා. ඔය තේරම ටික දේවල් ඔළුවේ මතක හිටින්නේ නැති වෙයි කියලා එක තැනකින් දැන හඳුනා ගන්න. එක තැනකින් දැන හඳුනා ගන්න. මොනවද? ඒක වචන වාක්‍යයක් ගත්තාම he likes chocolate. Does she like chocolate? කැමතිද?
he doesn't like chocolate. Does she not like chocolate? Doesn't he like chocolate? ඒක වචනේ does එකයි මේ නීති රීති අපි ක්‍රියාත්මක කරන්නේ. බහුව වචනේදී do එකයි මේ වැඩ පිළිවෙල කරන්නේ. You eat meat ඔබ මස් කනවා. You eat meat ඔබ මස් කනවා. Do you eat meat ඔබ මස් කනවාද? You do not eat meat. You don't eat meat මස් කන්නේ නැහැ. Do you not eat meat? Don't you eat meat මස් කන්නේ නැහැ. මොන ඔය විදිහටයි වාක්‍ය සකස් කිරීම අපි කරගන්නේ simple present tense. මේක හොඳට කියවන්න. ඊයේ මම දුන්නු අභ්‍යාස ටික මම විශ්වාස කරනවා ඔයා කරා කියලා. මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඊළඟ ටෙන්ස් එකට යන්නට පෙර. පොඩ අපි කතා කරනවා ගොඩක් කතා කරන්නේ නැහැ. නමුත් පොඩ අපි කතා කරන එක්කෙනෙක් දෙන්නේ. අපි ඊයේ කිව්වා මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඒක මේ ග්‍රැමර් ටික හරියට කරන්න ඕනේ. වැඩ හරියට කරන්න ඕනේ බැරි නම් නෑවිදින් ඉන්න ඕනේ කියලා. විශේෂයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම listening කරන්න ඕනේ ඒක එක. ගසට වතුර වක් කරනවා වගේ භාෂාවට listening. ගසට පොහොර දානවා වගේ භාෂාවට reading. ගසට බලය සපයනවා වගේ භාෂාවට vocabulary. භාෂාවට vocabulary. එතකොට grammar ටික ගසට වටපිටාව පරිසරය සකස් කර දීමයි. මේ හතර දිනපතා. එහෙම නැතුව ඔයාට ඕන වෙලාවට බෑ. දිනපතා නොකරන්නේ නම් ඔබට ප්‍රයෝජනයක් වන්නේ නැහැ. ඉතින් ගොඩක් අයට කතා කරන්න දෙන්න බෑනේ. නමුත් අපි නිතර එක්කෙනෙක් දෙන්නෙක් එක්ක කතා කරලා යම් අවබෝධයක් ලබනවා සහ අනිත් අය උනන්දු කරනවා වැඩ කරන අය අතරේ මෙන්න මේමයි වැඩ කරන්න කියලා. right මට කවුරු හරි කෙනෙක් කියන්නේ මේ listening කළාද රේඩියෝ රූපවාහිනී එතකොට සුමිතා රෝයි ආදී හාමුදුරන්ගේ බණ ආදී පත්තර පොත් කියවන්න උත්සාහ කළාද නවකතා පත්තර කාටුන් vocabulary වචන 50ක් ඩෙවලොප් කරාද වැඩ කරන කෙනෙකුට ආරාධනා කරනවා තප්පර 15ක් 20ක් අදහස් දක්වන්න නම කියලා. ලොකු උද්‍යෝගයක් ඇති වුණු කෙනෙක් මම මලීෂා. ඔව්. සර් මාව ඇහෙනවද? ඇහෙනවා කියන්නේ ඇහෙනවා හොඳින් ඇහෙනවා. සර් මම ඊයේ මේ ක්ලාස් එකට ඉස්සෙල්ලාම ජොයින් වුණාට පස්සේ වැඩ ගොඩක් තියෙනවා කියනකොට මම ඇත්තටම කරගන්න පුළුවන් වේද කියලා හිතනවා. මොකද මම මේ දවස්වල එක්සෑම් එකකට ලෑස්ති වෙනවා. නමුත් ඊයේ ක්ලාස් එකට සහභාගී වුණ වෙලාවේ ඇතිවෙච්ච මොටිවේෂන් එක සහ කැමැත්තත් එක්ක මට ඇත්තටම කරගන්න බැරි වුණේ නවල් එක කියවන එක විතරයි. මම හෝම්වර්ක් අර බුක් එකේ තිබුණ ඔක්කොම ටික යුනිට් 5 6 7 කරා. ඊට පස්සේ ක්ලාස් එක ඉවරෙච්ච ගමන් ඇත්තටම නිවුස් අහපු එක. මේ දවස්වල කොවිඩ් ගැන යන නිසා අර කොවිඩ් වචන නිතරම කියන එකත් නිසා වෙනද ඇත්තටම ඉංග්‍රීසි නිවුස් අහන්න හරිම කම්මැලි. ඒත් දන්නේ නැහැ ඊයේ හරිම ආසාවෙන් රේඩියෝ නිවුස් එකයි ටෙලිවිෂන් නිවුස් එකයි දෙකම බැලුවා. ඇහුවා YouTube එකේ. ඊට පස්සේ මම කරේ අර සාදුගේ ෆීචින් අහපු එක. ඒකත් ඇත්තටම මට තේරුණා. ඒ වගේම ඊට පස්සේ ඉන්දියන් මිස්ගේ මම වීඩියෝ දෙකක් බැලුවා. ඊට පස්සේ සර්ගේ WhatsApp group එකේ අපිට දාලා තිබුණා ඒ ටිකත් බැලුවා. අද උදේ තමයි මේ බුක් එකේ homework ටික කරේ. ඊට පස්සේ කාටුන් එක බැලුවා අර ගමරාල තොවිලට යන එක සම්බන්ධයෙන්. මේක ඇත්තටම මේ වචන ටිකක් මම ඉගෙන ගත්තා. නිවුස් පේපර් එක රීඩ් කරා අර ක්‍රිමිනල් at large arrested කියන එක නිදැල්ලේ ඉන්න අපරාධකාරයෙක් අල්ලනවා කියන එක. ඒකෙත් මම ඇත්තටම වචන ගොඩක් අලුතෙන් ඉගෙන ගත්තා. ඒකේ මේ නිදැල්ලේ කියන වචනේ ඇත්තටම at large කියන එක tip off ඔත්තුව වැටලීම ඒවා කියන අර අහලා තිබුණත් මතකත් නෑ වගේ. ඒ කියන්නේ ඒව මට අලුතෙන් මම ඉගෙන ගත්ත වචන විදිහට මට මේ සතුටු හිතුනේ. ඉතින් මම මේ වැඩ ටික කරා. අර නවල් එක විතරයි මම කරේ නැත්තේ. රාට නවකතාව කියන්න පටන් ගමු නේද? රාටවත් පටන් ගමු. ඔව් ඒ මම වචනත් වචන 50ම බැරි වුණත් මම හිතන්නේ මම වචනත් අද දවසේ 30කට වඩා වැඩි ප්‍රමාණයක් ඉගෙන ගත්තා. හරි. එයාම අපිට සතුටුයි පළවෙනි දවස් තුලම පැය 24ක් ගත වෙන්නටත් පෙර එමිස් ප්‍රතිඵල ලබාගෙන උනන්දුව දක්වනවා. අනිත් අයට මේ ආදර්ශයක් ඇති වෙන්නයි කියන්නේ. නිකන් ඔය කකා උඩට යටට යන ගමන් පොන්න බෝ වෙන්නේ නැහැ. තමන්ව හැදෙන වැඩසටහනක් කරන්න ඕන.
තව එක්කෙනෙකුට chance එක දෙනවා අවසාන මම Sir, excuse me. මම තිලින ඔව් මම කතා කරන්නද? ඔව් හරි. කියන්නේ. සර් මට හැබැයි තත්පර 15ක් නෙමෙයි විනාඩියක් ඕනේ. මේ ඇත්තටම මම මේ කෝස් එකට සම්බන්ධ වුණේ මම එතනින් තමයි කියන්නම් සම්බන්ධ වුණේ අර YouTube channel එකකින් ගිහිල්ලා මේක බලලා. මම ඇත්තටම මේ දවස්වල මේ විශේෂයෙන්ම මේ කොරෝනා තියෙන දවස්වල ආයෝජන වල නිතර නිරත වුණා. කොළඹ කොටස් වෙළඳ පොලේ. මට එතනදී ඔය කම්පැනි වලින් තියෙන සමහර දෙන රිපෝට්ස් එහෙම කියව ගන්න අපහසුතාවයක් ආවා. ඒ හින්දා මම ඇත්තටම මේ වැඩසටහන සම්බන්ධ වුණා. ඊයෙන් පස්සේ අර කලින් කතා කරපු මිස් වගේ මමත් SLBC එකේ නිවුස් ටික ඊට පස්සේ සිරස TV එකේ නිවුස් ටික ඒ ටික ඇත්තටම මේ වෙලාවේ බැලුවා. බලලා ඊට පස්සේ සර්ගේ අර ගුරුන් වහන්සේගේ ගැන කතාවේ හාමිනෙත් එක තියෙන YouTube channel එකේ ඒක බැලුවා. ඊට පස්සේ මම ඇත්තටම අද කොළඹ කොටස් වෙළඳපොළ පටන් ගන්නකොට 11ට එතනට ගිහිල්ලා සමහර රිපෝට්ස් බලනකොට මට සමහර දේවල් නිකන් හුරු පුරුදුයි වගේ. මේක මම ඇත්තටම මේ කතා කරන්නේ මීට කලින් මම මෙතන මේ මම අඳුරනේ ඉන්නවද දන්නෙත් නැහැ. මම මීට කලින් මේ සර්වර් දැකලත් නැහැ. මම මේ ඔන්ලයින් වුණත් මම හිතන්නේ මේ කතා කරන්නේ මම මේ දැන් ඇත්තටම මට මේ දවසට මේ ඊයේ දවසත් එක්ක ලොකු පන්නරයක් ලැබුණා. ඉදිරියේදීත් ඒක කන්ටිනියු කරනවා. වචන අර කලින් කතා කරපු මිස් වගේ මටත් 30ක් නෙමෙයි 20ක් 25ක් විතර වගේ තමයි ලැබුණේ. හෝම්වර්ක් ටික නම් කරේ පැයකමාරකට විතර කලින්. හරි. රයිට් හරිම සතුටුයි දැන් ඔය කතා කරපු දෙන්නම මේ වැඩි වෙලා යන්නේ නැතුව අර ශනික දිනුම් වගේ ඒ වෙලාවෙම ප්‍රතිඵල ලබාගෙන කතා කරනවා. අපිට ඇත්තටම මතක තියාගන්න ගුරුවරයෙකුට දිරිමත් කරනකොට එක දෙක කරලා උගන්වන්න හිතෙනවා. මෙතන ගුරුවරු ඉන්නවා නම් කතා කරයි. ගුරුවරයෙකුට ඇති වෙන එකම සතුට තමයි මේ Taman දෙන වැඩ ටික උපරිම තලයෙන් කරනවා කියලා තේරෙන එක. ඉතින් ඒක මෙතන ගුරුවරු ඇති ඕන තරම් ඒ ගුරුවරු දන්නවා මේ මොකද්ද මම මේ කියන්නේ කියලා. ගුරුවරුන්ට සල්ලි භාගේ පඩිය නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. ළමයි නැත්තම් ස්ටුඩන්ට් ළමයි කොට මෙතන වැඩි හිටියා ඉන්නවා. ස්ටුඩන්ට්ස්ලා වැඩ කරනවා කියලා දැනෙනකොට ඔයා කරනවා දකින්නකොට මට තව ඩබල් කරලා උගන්නන්න හිතෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මෙතන ඉන්නවා ළමයි දහසක වගේ ප්‍රමාණයක්. ඒ නිසා දහසකට වැඩි අධික ප්‍රමාණයක් ඉන්න ඩිවයිස් දෙකකින් සම්බන්ධ වෙන්නේ. කරුණා කරලා හොඳට වැඩ ටික කරගෙන යන්න. ඉතා හොඳින් වැඩ ටික කරගෙන යන්න. එතකොට ඔයාලට හැකියාව ලැබෙවි සාකච්ඡා කරන්න මේ සම්බන්ධව ඉගෙන ගන්න. දැන් මේ අනිත් කණ්ඩායමේ ඉන්නවා නම් මේ වැඩ ටික කරපු කවුද? listening, reading, writing කරපු අය ඉන්නවා නම් මොන අවස්ථාවක් දෙනවා අවසාන වශයෙන් තවත් එක ළමයෙකුට කතා බහ කරන්න. ඊට පස්සේ අපි නැවතත් සූදානම් වෙනවා මේ පාඩමට ගමන් කරන්න. එහෙම නැත්නම් අපි simple past tense ආරම්භ කරන්න. right. Okay. සර් මම නිෂාන් okay. මම මාතරින් කතා කරන්නේ සර්. මේ වැඩසටහනට සම්බන්ධ වුණේ අර කලින් වගේම අර කලින් කිව්වා වගේම මේ YouTube එක හරහා සහ මගේ සහෝදරියගේ අනුගමනය පිට එයා ඒකට සම්බන්ධ වෙන්නේ ඊයේ තමයි යන්නේ කෝස් එක ඉවරනේ. මම මේකෙදි ස්පෙෂලි සර් කියන්න කැමතියි අපි ළමයි ගන්න විදි තියෙනවා. මෙතන ඒ කියන්නේ සර්ගේ යන ස්පීඩ් එක පොඩ්ඩක් ක්වික්. නමුත් ඒකෙදි තියෙනවා පොඩි දෙයක් අර දීපු වැඩ ටිකේ හරියට ඒක හරියටම ග්‍රහණය කරගත්තොත් අපිට වර්ධින්නේ නැහැ. දැන් අවුරුදු 13ක් ගිහිල්ලත් අපිට ඉංග්‍රීසි බෑ. ඇත්තම කතාව. මම ගුරුවරයෙක් කියලා මට තවදුරටත් ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි. මොකද ඉංග්‍රීසි කියන එක එපා කරවල තියෙනවා. ඔව්. මම ළමයිට උගන්වද්දී මම බලන්නේ පුළුවන් තරම් ටෙස්ට් කරලා ඉවර වෙලා මේක මම රහ කරලා එකයි මම ළමයට දෙන්නේ. ඒ වගේ දෙන දේ ගන්න ලේසි. අර කියපු විදිහටම ෆලෝඅප් එකක් කරාට පොඩි පොඩි දේවල් මට මගේ වුණා අර කතාව ඒ වගේ පොඩි පොඩි දේවල් ටික. නමුත් අද දවසේ මම මේ අඩුපාඩු ටික කතාගෙන මේක ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්පෙෂලි ඉස්සරහට තෑන් කරන්න ඕන අපිට vocabulary එකක තියෙන මේ වැදගත්කම මොකද්ද කියන එක මට අද මේ SLBC news ඊට පස්සේ අර news කියවන්න ප්‍රැක්ටිස් කරපු ඒ සෙෂන් එකෙන් මම ගොඩක් දේවල් ගත්තා. ඒ කියන්නේ වචන 50ක් මම කම්ප්ලීට් කරා. නමුත් ඒකට මට ගියේ පැය භාගයක් ඇතුළත මම මේ වචන 50ක් කන්ටිනියුස්ලි හදාගත්තා. ඒකෙත් මට ගොඩක් help මොකද vocabulary එකක් කොච්චර වැදගත් වෙනවද කියන එක පැහැදිලි කරලා දුන්නා. thank you sir. right හැමෝටම කියන්න තියෙන්නේ
ඉංග්‍රීසි මොනවත්වත්ම ඒ කියන්නේ ව්‍යාකරණයක් බැරි වුණත් අපිට වචන 5000ක් තියෙනවා නම් කොහොම හරි කියන දේ තේරුම් ගන්න ගොඩ දා ගන්න පුළුවන්. හොඳටම නෙමෙයි. කොහොම හරි වැඩේ ගොඩ දා ගන්න වචන විතරක් තියෙනවා. දැන් මගේ ටාගට් එක තියෙන්නේ දවසකට ඔයාලට වචන 50ක් ලබා දීම. ඒ සඳහා තමයි අපේ YouTube channel එකේ හරහා පත්තර කොටසයි එතකොට කාටුන් කොටසයි නවකතා කොටසයි වාට කියවන්න අවස්ථාව ලැබලා දෙන දවසකට එක බැග්. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට අමතරව මම කුඩා පොතක මේ වචන ටික එකතු කරන්න කියලා ඒ එකතු කරන වචන ටික නැවත දැන් ඔයා කිව්වා වචන 50ක් අල්ලගත්තා කියලා. නමුත් ඒ 50 ආය අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මෙන්න මේ පොත භාවිතා කරලා ඒ වචන ටික අරගෙන යන තැන අරන් ගිහිල්ලා පොඩ්ඩක් නැවත ස්මරණය කරන්න ඕනේ. පොඩ්ඩක් කියවලා බලන්න ඕනේ. එතකොට තමයි මතක හිටින්නේ. right එහෙමනම් අපි කතා ගොඩාක් කළා. දැන් ඇති ප්‍රමාණවත්. අපි නැවත යනවා අපේ සාකච්ඡාවට. simple past tense සාකච්ඡාව අංක 2ට එන්සක අද පාඩම. අංක 2ට එන්සක simple past tense මම කිව්වා සිංහල තේරුම ලියන්න කියලා කළා. සිංහල තේරුම කළා. වරාගට ලියන්න finish action කියලා. finish action කියලා තියන්නේ. finish action කියන්නේ අවසාන වූ ක්‍රියාව. කර අවසන් වූ ක්‍රියාව finish action. අංක 2ට එන්සකේ අපි ඉන්නේ අංක 1 අවසන් කරපු දැන්. right එතකොට මෙම ටෙන්ස් එක සාකච්ඡා කරනකොට අපිට ක්‍රියාපදයේ ස්වරූපය සාකච්ඡා කරන්න වෙනවා මෙතන තිබුණා. මේ තියෙන ක්‍රියාපදයේ ස්වරූපය ටොට් highlight කරන් ටොට් කියලා ඉස්සරහා තියෙන ක්‍රියා ස්වරූපය ක්‍රියාවේ අතීත කාලය. ටොට් කියන්නේ ක්‍රියාපදයේ අතීත කාලය. ඔබට පේනවා වාක්‍ය දෙකක් he taught us ඔහු අපිට ඉගෙනුවා taught teach එකේ past tense එක taught he taught us they taught us ඔවුන් අපිට ඉගෙනුවා they taught us අපිට ඉගෙනුවා. එතකොට මෙතනදී අපි සාකච්ඡා කරන්නේ past tense ක්‍රියාපද. මේ past tense ක්‍රියාපදේ අපිට ටිකක් ගැඹුරින් සාකච්ඡා කරගන්න වෙනවා. මෙහෙම බෑ. ගැඹුරින් සාකච්ඡා කරගන්න වෙනවා. ගැඹුරින් සාකච්ඡා කරගන්න වෙනවා. right අපි සාකච්ඡා කරන්න යන්නේ ක්‍රියාපදයක අතීත කාලය. past simple past simple of a verb. පොඩි මාතෘකාවක් ලියා ගන්න දෙවෙනි ටෙන්ස් එක ආසන්නේ ක්‍රියාපදයක අතීත කාලය. ක්‍රියාපදයක අතීත කාලය. මේ ක්‍රියාපදයක අතීත කාලය ගැන කතා කරනකොට අපිට විධිමත් සහ අවිධිමත් ක්‍රියාපද කතා කරන්න වෙනවා. විධිමත් සහ අවිධිමත් පද. regular verbs කියන්නේ විධිමත් ක්‍රියාපද. regular verbs කියන්නේ විධිමත් ක්‍රියාපද. විධිමත් ක්‍රියාපද. irregular verbs කියන්නේ අවිධිමත් ක්‍රියාපද. irregular verbs කියන්නේ අවිධිමත් ක්‍රියාපද. එතකොට ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද වර්ග දෙකයි මොනවද? විධිමත් ක්‍රියා සහ අවිධිමත් ක්‍රියා, regular verbs සහ irregular verbs.
එතකොට regular verb එකක් regular වෙන්නේ ඇයි irregular verb එකක් irregular වෙන්නේ ඇයි ඒකත් අපි කතා මේ තියෙන ක්‍රියාවේ මූලික ස්වරූපය infinitive මේ තියෙන ක්‍රියාවේ මූලික ස්වරූපය infinitive මේ තියෙන ක්‍රියාවේ අතීත ස්වරූපය past simple මේ තියෙන්නේ ක්‍රියාවේ අතීත උදාන්තය නැත්තම් past participle past participle කියලා මේක මතක තියාගන්න සිංහලෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ මේ විධිමත් ක්‍රියාවක infinitive may past simple may past participle infinitive past simple past participle කියන ක්‍රියා ස්වරූප තුන තමයි ඔය දක්නට ලැබෙන්නේ අපි බලමු ඇයි මේවා විධිමත් වෙන්නේ අවිධිමත් වෙන්නේ කියලා ක්‍රියාපදයක් ගත්තාම මේ වගේ help close die study stop මේ ක්‍රියාපද සේරම දාන්නේ උදව් කරනවා වහනවා මේ යනවා die කියන්නේ මේ යනවා study පාඩම් කරනවා stop නවත්තනවා මේ වගේ ක්‍රියාපදයක් ගත්තාම එම ක්‍රියාපදවල අතීත කාලයේ සකස් කරන විට ක්‍රියාව අගට ed යෙදීමක් දක්නට ලැබෙනවා අතීත කාල කරද්දී අතීත කාල කරද්දී ed යෙදීමක් දක්නට ලැබෙනවා past participle එකත් එමමයි එතකොට මෙහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ ඇතම් ක්‍රියාපදවලට ed දැම්මට e තියනවා නම් දාන්නේ d විතරයි e තියනවා නම් විතරයි d දාන්නේ y තියනවා නම් කොන්සනන්ට් එකක් එක්ක y කපලා id දානවා සහ සමහර අකුරු අවසාන අකුර ඩබල් වෙලා තමයි ed දාන්නේ ඒකත් සැලකිල්ලට ගන්න ඕනේ right ed දානවා d දානවා d දානවා id දානවා ඩබල් කරලා ed දානවා අවසානයේ අපිට පේන්නේ ed වශයෙන් ඒ නිසා මේවට කියනවා හැම එකක්ම එකම විදියට පේන නිසා past simple විදියට past participle හැදෙන නිසා මේවට කියනවා regular verbs of විධිමත් ක්‍රියා regular verbs of විධිමත් ක්‍රියා කියලා කියනවා හැබැයි irregular verb list එක අවිධිමත් ක්‍රියාපද එක්ක ඔය සෙල්ලම් බෑ ඒකේ ed දාන කතන්දර නෑ ඒකේ තියෙන අමුතුම පද past එක හැටියට සහ past participle හැටියට එන එක අමුතුම පද තමයි එන්නේ take took taken cut සමානව තුනම සමානයි light lit have had ඔය විදියට සාමාන්‍යයෙන් අමුතු විදියට ක්‍රියාපද එනවා අතීත කාලය හදද්දී අවිධිමත් ක්‍රියාපද විධිමත් ක්‍රියාපදවල එක විදියකට වෙනවා අවිධිමත් ක්‍රියාපදවල එක අමුතු ක්‍රම ගන්නවා එතන අපිට අද පාඩමට අවශ්‍ය වන්නේ මෙන්න මේ පේළිය පමණයි මේ මැද පේළිය පමණයි ඇත්තටම අපි අනිත් ඒවා උගන්වලා තියෙන ඉදිරි අවශ්‍යතාවලට අපිට මම මේ රවුන්ඩ් කරන මැද පේළිය පමණයි අවශ්‍ය
විධිමත් නම් ED දාලා සකස් කරගන්නවා. අවිධිමත් නම් ලිස්ට් එක අද දෙනවා කටපාඩම් කරන්න වෙනවා. right. මේක ලියා ගන්න ඇඳ ගන්න ඉතා පැහැදිලිව තමන්ගේ simple past tense ආරම්භයේ ඒත් එක්කම කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අවස්ථාව ලැබෙනවා යොමු කරන්න ප්‍රශ්න. ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කියන්න ඇනෝ. හොයාගන්න ක්‍රමය තමයි හරි ලේසි. ඉතින් හොඳ ප්‍රශ්නයක් අහනවා කොහොමද විධිමත්ව අවිධිමත්ද තියෙන්නේ කියලා හොයාගන්න කියලා. මම ඔයාට අද විධිමත් ලිස්ට් එක දෙනවා කටපාඩම් කරන්න කියලා. මේ අවිධිමත් ලිස්ට් එක දෙනවා. දැන් ඔයාගේ අතට අවිධිමත් ලිස්ට් එක දෙනවා අනිවාර්යයෙන්ම කටපාඩම් කරගත යුතුයි. ඔයාම මට කියන්නේ මේ ටික කටපාඩම් කරගත්තාම ඒව නොනේව මොනවද? ඔයාගෙන් අහන්න. ඔව්. කියන්නේ ආයුධමත් ටික කටපාඩම් කරගන්නවා. ඊට පස්සේ ඒව නොනේව මොනවාද? වේදිමත් ටික හරි සරලයි. ඒවට කටපාඩම් කරගන්න වෙනවා. තව ප්‍රශ්න තියෙනවද? තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද ළමයින්ට මේ සම්බන්ධව? විධිමත් ක්‍රියා සහ අවිධිමත් ක්‍රියා මම හැමතිස්සෙම කියනවා පාඩමට අදාළ ප්‍රශ්න පමණක් අහන්න. මොකද අපිට වෙනත් පිටපයින් වෙලාව නැහැ. Sir, put ඔව් කියන්නේ. the infinitive past participle area තේරුම් පොඩක් කියන්න බලන්න අපෝ. මූලික ස්වරූපය infinitive කියන්නේ මූලික ස්වරූපය. past simple කියන්නේ අතීත ස්වරූපය. past participle වල එනන් අර්ථය ලියන්න යන්න එපා අතීත කෘදන්තය කියලා. එතකොට ඒක තේරෙන්නේ නැහැ. ඒක past participle කියලා මතක තියාගන්න. infinitive එක past simple infinitive මූලික ස්වරූපය අතීත ස්වරූපය සහ past participle එක කියලා මතක තියාගන්න. සිංහල තේරෙන්නේ නැහැ වාට. කෘදන්තය කියලා තේරෙන්නේ නැහැ. සර් එක්ස්කියුස් මී මම ගාලෙන් කතා කරන්නේ. මේ සර් මට අර සර්ගේ පොත් බුක් එක මේ පෝස්ට් එකේ ගෙන්න ගන්න පුළුවන්ද දන්නේ අපි ළඟ ඒ පොතක් නැහැ. මොන පොතද ඔයා කියන්නේ? සර්ගේ තියෙන අර කාටුන් තියෙන පොතයි අර සර් පොතක් ගැන එක්සයිස් ඔව් ඔයා හිතන්නේ ඔයා ඊයේ පාඩමට සම්බන්ධ වුනේ නැද්ද? දුව තමයි සම්බන්ධ වෙන්නේ. මේ ඒක මම දුව ග්‍රේඩ් 6 වල ඉන්නේ. මම මේ පොඩ්ඩක් ඒක යාට ඕන නිසා කතා කරේ. කාටුන් කතන්දර ගැනද ඔයා අහන්නේ? ඔව් එයා YouTube එකෙන් සර්ච් කරලා එයා ඒ ස්ටඩිස් ටික කරා වෙනම පොතක් තියෙනවා සර්ගේ ගාව එහෙම ගන්න එක්සයිස් පොතක් නම් මට මෙහෙමයි දහවල් කාලේ ඔෆිස් එකට පොඩ්ඩක් කෝල් කරන්නකෝ. ඉතින් මෙහෙමනේ ඔයාට ඕනේ නම් ඒවයි print out නම් ගන්න පුළුවන් නේද? මේ දවස්වල කොවිඩ් ප්‍රශ්න නිසා කමියුනිකේෂන් වහල නිසා පෝස්ට් එක කුරියර් කරන නිසා බැලුවේ. කොහොමද පෝස්ට් එකෙන් ගෙන්නන්න පෝස්ට් වැඩ කරන්නේත් නැහැ. කුරියර් වැඩ කරන්නේත් නැහැ. හරි. බලමු. එතකොට මේ අතීත කාලයේ සකස් කිරීම සම්බන්ධව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේක නැතුව ඉස්සරහට යන්න බෑ. past tense එක සඳහන් කරන්නේ නැතුව. තව තියෙනවද මොනවා හරි මේ පාඩම සම්බන්ධ ගැටලු? අහන්න බෑනේ. කියන්නේ past simple of කියන මොකද්ද? ක්‍රියාපදයක අතීත කාලය. ක්‍රියාපදයක අතීත කාලය.
සර් ලයිට් කියනවාද? ලයිට් කියන්නේ දැල්වනවා. ඉංග්‍රීසි වචන වගේ දේවල් නම් ඔන්ලයින් අහන්න එපා ළමයි ඩික්ෂනරියෙන් බලන්න කාලේ නාස්ති වෙනවනේ. සාමාන්‍ය ඉංග්‍රීසි වචන කියන්නේ නෑ අපි යන්නේ. ලයිට් කියන්නේ දැල්වනවා. වචන අහන්න එපා. ප්‍රශ්න අහනවා කියන්නේ වචන අහන එක නෙමෙයි. වචන කියන්නේ ඩික්ෂනරියෙන් බලන දෙයක්. ඒ වගේ කුඩා වචන වලට කාලේ නාස්ති කරන්න එපා. හරි යනවා. විධිමත් ක්‍රියා මෙන්න අවිධිමත් ක්‍රියා මෙන්න. ඊළඟ මේ විධිමත් ක්‍රියා අවිධිමත් ක්‍රියාපද ටික කටපාඩම් කරන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්. කිසිම විකල්පයක් නැහැ අනිවාර්යයෙන්ම කටපාඩම් කරගත යුතුයි. එහෙමනම් ඔයාට මම ඊයේ ඔප පොත කතා කරපුවා කිව්වා පොතේ වැඩ කළා කියලා. පොතේ වැඩ කරපු නැති අයත් ඉන්නවද කරාද? ඊයේ 3 5 6 පාඩම් කළාද? මම සමහරලාට මයික්‍රොෆෝනේ සමහර අයට විතරයි ඔන් කරන්නේ. හැමතිස්සෙම ළමයි 1000කට කතා කරන්න බෑනේ. සංකේතවත් තමයි අපි කතා කරන්නේ. කරාද? ඒ 5 6 පාඩම් කරාද නැද්ද? කරා. හරි. එතකොට කරා කියලා කියනවා පහායත පාඩම් කළා නම් මේ ඊයේ මම දුන්නු ESS book එක කියලා මේකට කියන්නේ. ඊයේ ආවෙ නැති කෙනෙක් ඉන්නවා නම් group එකට දීලා තියෙන essential කියලා grammar පොතක්. එන්න මේ grammar පොත මේක ඔයාලා ළඟ බොහෝ වෙලාවට ගෙදර තියෙන පොතක්. මම මේක වැඩ කරලා නැති පොතක්. අපි වැඩ කරනවා බලෙන් හරි කොහොම හරි කෑ ගහලා හරි අපි කරනවා. ඒ නිසා මේකේ 240 වෙනි පිටුව 240 වෙනි පිටුවේ තියෙනවා දැන් මම උගන්වපු අවිධිමත් ක්‍රියාපද. මේ පද ටික අරගෙන ඔයා පරණ පොතක් හරි අරගෙන තේරම ලියන්න. B ලියාගෙන අදරෑම B was been beat beaten become became become ඔය විදිහට ලියාගෙන යන්න. මෙතන තේරුමත් ලියන්න. B කියන්නේ වෙනවා, beat කියන්නේ පරදනවා. මම ලියන්නේ become කියන්නේ පත් වෙනවා, take කියන්නේ ගන්නවා. මේ ඉන්ෆිනිටිව් එකේ විතරක් තේරුම ලියාගෙන යන්න. මම මේ ලිව්වේ නැහැ. මම මේ ලියනවා කියලා කියනවා. රූලක් කර රූලක් මේක ලියාගෙන ගිහිල්ලා මේ ක්‍රියාපදවල තේරුම හොයලා ඩික්ෂනරියෙන් හොයාගන්න. වැඩ ගොඩාක් මේ පන්තියට එන අයට කරන්න වෙනවා. මේක 6 වසරේ 7 වසරේ පාඩමක්. ඉරෙගුලර් පබ්ලිෂ් එක අනිවාර්යෙන් කටපාඩම් කරන්න 240 වෙනි පිටුව. මම ඔයාට දෙන්නේ දවස් 3යි. පැසිව් වොයිස් අපි පටන් ගන්නවා තව දවස් 2 3කින් එදා වෙනකොට. ඒ කියන්නේ තව දවස් 3ක් ඇතුළත ඔබ අනිවාර්යයෙන්ම අවිධිමත් ක්‍රියාපද ටික ලියලා කියවලා පාඩම් කරලා පාට ගහලා තියෙනවා. නැත්තම් මේ පන්තිට ආවට වඩා ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මේ පන්ති ගොඩක් වැඩ කරන්න වෙන පන්ති. මේ පන්තිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වැඩ කරන පන්තියක් ඇටියෙ. අපි මෙහෙන් ගයිඩ්ලයින් එක දෙනවා. we guide you and you have to work very hard. මාන්තිලා වැඩ කරන්න. ඉතින් ඔයගොල්ලන්ට තර්ක ගේන්න පුළුවන්. ඊයේත් කෙනාව සමහර අය තර්ක කණ්ඩ වියන්ගක් තියෙනවා. කණ්ඩායම් මොන කණ්ඩද? මිනිසුන්ට පැය 24ක් තියෙනවා දවසකට. ඔය පැය 24න් මිනිසුන්ට නිදා ගන්න කියලා වෛද්‍යවරු කියන්නේ පැය 6යි. එතකොට විවේකයේ සඳහා වරින් වර පැය 2ක් ගන්නවා. එතකොට මුළු පැය සංඛ්‍යාව 8යි. 24න් 8ක් ගියාම පැය 16ක් තියෙනවා වැඩ කරන්න. ඔබෙන් රැකියාවකට මිනිහෙක් උපරිම වැඩ කරන්නේ 8යි. මේ පැය 16න් උපරිම සාමාන්‍ය මිනිහෙක් වැඩ කරන්නේ පැය 8යි. දැන් විවේකයටයි නිින්දටයි අරලා නිසා ඉතිරි පැය 8ම අධ්‍යාපනය සඳහා ගත කරන්න පුළුවන් මේ දවස් 20. දවස් 5. එයන නිකන් වෙලාව නැහැ කියන එක තර්කයක් විතරයි. පැය 6ක් නිදා ගන්න, 2ක් විවේක ගන්න හොඳටම ඇති. 8ක් රැකියාව කරන්න, 8ක් අධ්‍යාපනයට යොදවන්න මේ දවස් 5. එතකොට සමහර අය රැකියාව කරන්නේ නැත්නම් 16ක්ම යොදන්න පුළුවන් අධ්‍යාපනය. ඒ නිසා ඔයා කියනවා නම් රීඩින් කරන්න වෙලාවක් නැහැ, ලිස්නින් කරන්න වෙලාවක් නැහැ, වචන හදන්න වෙලාවක් නැහැ, ග්‍රැමර් ටික කරන්න වෙලාවක් නැහැ කියලා ඔයා කයිකාරයෙක් විතරයි වැඩකාරයෙක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න සමහර කයිකාරයෝ. කයිකාරයෝ ඉන්න කයිය විතරයි. කයිවාරු 1000යි. කියවනවා වැඩ නැහැ කයිය විතරයි. අම්බෝ කතා කරන්න ගියාම මාර වැඩ. හැබැයි ඉතින් බල්ලා වගේ. කරපු වැඩකුත් නැහැ, එමින් ගමනකුත් නැහැ. දුවනවා කරපු වැඩක් නැහැ. කයිවාරු විතරයි. කයිවාරු කාරණේ ඉංග්‍රීසි කොට දාන්න බෑ. ඒක මතක තියාගන්න. වැඩ කරනවා කියලා කයිය ගහන මිනිස්සු. වැඩ කරන මිනිසුන්ට විතරයි නැවත කියනවා පැය 6ක් නිදා ගන්න.
පැය දෙකක් එකවර නෙමෙයි වරින් වර විවේක ගන්න. පැය 8ක් තමන්ගේ රැකියාව කරන්න. රැකියාව කරන්න නැත්නම් ඒකත් ගත්තයි අධ්‍යාපනය. ඉතුරු පැය 8 අධ්‍යාපනය දාන්නකෝ. මේකට කියන්නේ කාලය මනාකරණය නොහොත් කලමනාකරණය. කයිකාරයන් කලමනාකරණය කියලා ගන්න කයිය විතරයි. කතාවට ගියාම අරක නිසා බෑ මේක නිසා බෑ අරක නිසා බෑ මේක නිසා බෑ අරක නිසා බෑ මේක නිසා බෑ. උන්ගේ මුළු ජීවිත කාලෙම තියෙන්නේ බෑව. මේ වචනෙන් තමයි ඉපදිලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් නම් can't. එහෙම උපන් જાතියක් ඉන්නවා. උන් වැඩක් කරන්න ගත්තත් අර චව් චව් වගේ අර දොස්තර හොදේටද කොයි චව් චව් වගේ පටන් ගන්නකොටම can't බෑ ඉතින් බෑම තමයි මේක මනෝවිද්‍යාත්මක කාරණා. බෑ කියලාමයි පටන් ගන්න. ඉතින් බෑ තමයි. හැබැයි බෑ 6ක් නිදාගෙන 2ක් විය කරන් 8ක් වැඩ කරලා 8ක් ඉගෙන ගන්න යෙදුවොත් බෑ කියලා එකක් මේ ලෝකේ නැහැ. ඉතින් Taman ඉහළට යනවද? පහළට එනවද? ඉහළට යනවද? පහළට එනවද? මේ සියල්ල තීරණය කරන්නේ තමයි. මේ කොරෝනා වසංගතයත් එක්කලා පරිස්සම් වෙලා ඉඳගෙන ගෙවල් වලට වෙලා තියෙන දේක් පොල් කොළ හරි කමන්නේ කාලා පොත් ගෙඩියක් හරි තමන්නේ තම්බගෙන කාලා අපිට මේක කවදා හරි තව අවුරුද්දකින් හරි ඉවර වෙයි කියලා හිතාගෙන අපි ඒ වෙලාවට අවශ්‍ය ශිල්ප ක්‍රම ටික හදාගත්තා නම් ඉංග්‍රීසි ටික හදාගෙන දැන් අර අපේ මහත්මිය කිව්වේ එයා ගියා ජොබ් එකකට ඒ රැකියාව හා සම්බන්ධ ව්‍යාපාරයකට ඒ ව්‍යාපාර සම්බන්ධ වැඩ කරනකොට එයාට තේරුණාලු ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් කරගන්න බෑ කියලා. ඊට පස්සේ YouTube එකේ සර්ච් කරනකොට මෙන්න අපේ වීඩියෝ අම්බලා එයා මේ පන්තිට ඇවිල්ලා එයා කියනවා දවසක් ඇතුළත විශාල දෙයක් කරගත්තා කියලා. යානු ලේඩි කෙනෙක් කියනවා දවසක් ඇතුළත විශාල දෙයක් කරගත්තා කියලා. කයිකාරයෝ වෙනයි, වැඩකාරයෝ වෙනයි. මේ පන්තියේ ඉන්නවා කයිකාරයෝ මේ පැත්තේ, වැඩකාරයෝ ওই පැත්තේ. ඉතින් කයිකාරයෝ වැඩ කරගන්නේ නැහැ. උන් කයිය විතරයි දවස් 7-8 එකකින් අයින් වෙලා යනවා. වැඩකාරයෝ ඉස්සරහටම යනවා. ඒ අනුව ලෝකයේ වර්ග දෙකයි මිනිස්සු කවුද? කයිකාරයෝ සහ වැඩකාරයෝ. මේ කණ්ඩායමේ ළමයි 1200ක් වෙනවා. ඕකෙන් අඩුම ගානේ 600ක්වත් කයිකාරයෝ විය යුතුයි. ඔබ කයිකාරයෙකු නොවන්න. වැඩකාරයෙකු වෙන්න. තමන් විහිළට ගන්න කෙනෙක් වෙන්න. වැඩි අවවාද දෙන්න අපිට වෙලාවක් නැත. අපි සාකච්ඡා කරේ ඉතින් කයිකාරයෝ මේක පාඩම් කරන්නේ වැඩකාරයෝ මේක දවස් තුනෙන් පාඩම් කරනවා. ඔබ කයිකාරයෙක් නම් උත්සාහ කරන්න වැඩකාරයෙක් වෙන්න. මේ ඉරෙගුලර් verb list එක දවස් තුනෙන් පාඩම් කරන එක කයිකාරයා වැඩකාරයා පාඩම් කරන්නේ නැති එක කයිකාරයා. මේ ලිස්ට් එක පාඩම් කරන එක වැඩකාරයා පාඩම් කරන්නේ නැති එක කයිකාරයා. කයිකාරයා හැමදාම එක තැන වැඩකාරයෝ විදියට යනවා. එච්චර. සරලයි. very simple. right. අපිට අපි වැඩ දුන්නා irregular verb list එක පාඩම් කරන්න. ඒ අනුව ක්‍රියාපදයක අතීත කාලයට නැතුව ඉස්සරහට යන්න බෑ. දැන් මෙන්න මේක simple past tense. අංක දෙක අපි සාකච්ඡා කර ඉන්නේ මේ පළවෙනි පිටුවේ simple past tense ක්‍රියාපදයේ ස්වරූපේ taught අතීත කාලේ ක්‍රියාපදයේ ස්වරූපේ taught අතීත කාලේ එතකොට මෙහි අපි note එකට යන්න පුළුවන් පිටු අංක බලන්න කොහෙද තියෙන්නේ කියලා simple past tense present tense ඉවර වෙච්ච තැන past tense වලට යන්න මේ තියෙන්නේ past tense එක මේ තියෙන්නේ simple past tense the simple past tense අර ලිස්ට් එකේ අංක දෙකට එකට මෙන්න ඔයාලට නියෝජන දෙකක් දීලා තියෙනවා මේ තියෙන්නේ අවිධිමත් ක්‍රියාවක් gave මේ තියෙන්නේ විධිමත් ක්‍රියාවක් ed දාන clear අවිධිමත් ක්‍රියාවක් දානවා gave විධිමත් ක්‍රියාවක් දානවා clear අවිධිමත් ක්‍රියාවක් දානවා gave විධිමත් ක්‍රියාවක් දානවා clear the simple past tense gave සහ clear මේ past tense එක හදා ගන්න the following adverbs පහත කාලවාචී පද can be used භාවිතා කළ හැකි with the simple past tense සමග the following adverbs can be used භාවිතා කළ හැකි with the simple past tense මොනවද කාලවාචී පද ඇතුළතදී අතීත කාලවාචී පද තියෙන ළමයි last night කියන්නේ අන්තිම රැ නෙමෙයි ඊයේ රැ ලියන්න. last night ඊයේ රැ. yesterday ඊයේ. the day before yesterday පෙරේදා. last monday ගිය සඳා අන්තිම සඳා නෙමෙයි ගිය සඳා. last week ගිය සතියේ.
last month ගිය මාසේ, last year ගිය අවුරුද්දේ, last time ගිය වතාවේ ගිය මාසේ, last time ගිය වතාවේ ගිය මාසේ, last time ගිය වතාවේ ගිය මාසේ. right. මෙම කාලවාචී පද simple past tense සමග යොදා ගන්නවානේ. අපි බලමු යොදාගෙන. අංක 2 1 positive form තමයි සාකච්ඡා වෙන්නේ. ඊට පෙර අපිටත් පුළුවන් අපිම කියලා වාක්‍යයක් දෙකක් හදාගන්න. අතීත කාලය. අපිටම කියලා වාක්‍යයක් දෙකක් හදාගන්න පුළුවන්. බලමු අපි. she අපි regular verb ගමු. she work කියන්නේ වැඩ කරනවා. ed දාපුවම වැඩ කළා. hard මහන්සිය. she work hard ඒ මහන්සියෙන් වැඩ කළා. you close කියන්නේ වහනවනේ. ed දැම්ම close the gate. gate එක ඇහුවා. හැබැයි අවිධිමත් ක්‍රියාපදවල I like කියන ක්‍රියාපදයේ අතීත කාලය lit lamp ලාම්ප පත්තු කරලා light එකේ අතීත කාලේ lit lamp light lit පාඩම් කරන්න දීලා තියෙන ලිස්ට් එක I lit lamp මම ලාම්ප පත්තු කළා we paid the course fee අපි මේ තියෙන අවිධිමත් ක්‍රියාපද course fee එක එහෙම නැත්නම් පන්ති පාඨමාලා ගාස්තුව ගෙවුවා. ඒ අනුව ed දාන close සහ lit paid විධිමත් සහ විධිමත් ක්‍රියාපද තියෙනවා. පාට ඕනේ නම් මෙන්න මෙතෙන්ට දාන්න පුළුවන්. අර කලින් කියලා දුන්නු last night මම මෙතන දාන්න ඉඩ ගන්න නැහැ. last night last week වගේ පද අකට දාන්න හැකියාව තියෙනවා. මුලටත් දාන්න පුළුවන් ස්පෝකන් වලදී මැදට දාන්න බෑ. right එතකොට she worked hard last night ඊයේ රෑ මාන්තිලා වැඩ කළා. you closed the gate to වැහුවා. I lit a lamp last week ඊදදී ලාම්පුවක් පත්තු කළා. we paid the course fee එක ගෙවුවා. ඕනනම් today කියලා දාන්න අද අපි පාඨමාලා ගාස්තුව ගෙවුවා. today right මේක තමයි අතීත කාලේ. මේකෙදි was එහෙම භාවිතා වන්නේ නැහැ. අපේ කටදෙන ඇමීසා was අනවශ්‍ය කරුණු කාරණා ගාව ගන්න එපා. නිකම්ම නිකන් ක්‍රියාපදයේ අතීත කාලේ මං ක්‍රියාපදයේ අතීත කාලේ හැදෙන හැටි දැන් ටිකකට ඉස්සෙල්ලා කියලා දුන්නා රෙගියුලර් නම් ed සහ ඉරෙගියුලර් නම් කටපාඩම් කරනවා කියලා. right okay let's see බලමු අපි කොහොමද නෝට් එකේ මේ ගැන කියන්නේ කියලා. තමයි positive form එකේ තේරුම ලියන්න කළා කියලා. තේරුම ලියන්න කළා. 2.1 positive form කළා. අපි බලමු වාක්‍ය කීපය සාකච්ඡා කරලා let's discuss the sentences. He went to work වැඩට ගියා. went to underline කරන went. irregular. She swept the room කාමරේ පිරිසිදු කළා. කාමරේ පිරිසිදු කළා. they built a house. කියන්නේ අවිධිමත් ක්‍රියාවක අතීත කාලේ they built a house එකක් හදුවා. අමීර drove a car. drive එකේ අතීත කාලේ drove car එකක් පැදවුවා. you smoke cigarette දුම්පානය කළා. the employees කියන්නේ ඊයේත් මම කිව්වා සේවකයෝ ආයතනික සේවකයෝ supported you ආට සහයෝගය දුන්නා. the employees supported you ඔයාට සහයෝගය දුන්නා. the teachers advised you ගුරුවරුන්ට අවවාද කළා. the teachers advised you ගුරුවරුන්ට ed ධම්ම අවවාද කළා. they lived in ගම්පා ජීවත් වුණා. lived ගම්පා ජීවත් වුණා. it කියන්නේ වැස්සේ කතුපදේ it rained in Kandy නුවරට වැස්සා. it rained in Kandy නුවරට වැස්සා. the students had lunch දවල්ට කෑම ගත්තා. the students had lunch
දවල්ට කෑම ගත්තා. The students had lunch. දවල්ට කෑම ගත්තා. Right. එතකොට මේක තමයි අතීත කාලේ ක්‍රියාපද 10ම අන්ඩර්ලයින් කරන්න කරලා අර කලින් මම දුන්නු වාක්‍ය 10ත් 4ත් මේකට ඇඩ් කරන්න. මේ වාක්‍ය 4ත් මේකට ඇඩ් කරන්න. ඒ කියන්නේ 11 12 13 14 කියලා පුංචිට හරි දාගන්න. දාලා ක්‍රියාපද ටික මැද තියෙන අන්ඩර්ලයින් කරන්න. මෙහිදී මේ was were ආදිය භාවිතා නොවේ කියලා ලියන්න. ඔයාලා නිකන් ඔය ඉන්න ගමන් හිතනවානේ was were වගේ වදාන්න වාක්‍ය වලට. එදා මෙහිදී was were ආදිය භාවිතා නොවේ කියලා දාන්න. මේවා මේ she was, you were, I was ඔව මොකුත් දාන්නේ අතීත කාල කරන ඒ වගේ කඩලෝඩු වෙච්ච වෙනත් කොහෙද තියෙනවා වගේ. Right. He went to work. ආදි වශයෙන් මේ වාක්‍ය වල ඉදී දාන්න was were දාන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉතා වැදගත් මේ ප්‍රශ්න සැකසීම දෙකේ 2.2 ප්‍රශ්න සැකසීම 2.2 දෙකේ දශම දෙක පිළිවෙලකට යන්නේ. එකේ 1 1 2 ආදී ඉවර කරපු ඊ අපි ඉවර කරපුවා. අපි දෙකේ 1 අවසන් කරලා දෙකේ 2ට යනවා. දෙකේ 2 positive question form එක. සිංහල මීනින් එක ලියාගමු. එතකොට ලේසි. කළාද, කෑවාද, පීවාද, ආවාද, නෑවාද, කියාද, තේරුණාද ආදී වශයෙන් කළාද කියන එක කළාද. right. අපි බලමු වාක්‍යයක් අපිම හදලා මොකට එකට යන්න කලින්. මෙන්න regular verb එක. regular verb එක she studied ed ධම්මා ed well මුදින් පාඩම් කළා. ඔය regular verb එක. irregular verb එකක් ගමු. you understand එකේ අතීත කාලේ understood බයට පවචනෙ. මුලින් ගියා understand කියන්නේ තේරුම් ගන්නවා, understood තේරුම් ගත්තා. You understood the lesson. You understood the lesson. ඔයා පාඩම තේරුම් ගත්තා. You understood the lesson. ඔයා පාඩම තේරුම් ගත්තා. එතකොට මේ ඔබට පේනවා මේ ක්‍රියාපදයේ අගට දාලා තියෙනවා id. ඊයේ දැන් මේ શબ્දේ එක වචන කරලා id අතීත කාල. මේ id කියන්නේ ed හෝ ied හෝ d කියලා කියන්නේ did පදයේ බව හොඳින් මතක තබා ගන්න. වෙන මොකක්වත් නෙමෙයි, was were අනම්මනන් නෙමෙයි, did පදේ. SQ වෙනස් එක නෙයි. මේ ed කියන්නේ did එක. මේක ගලවා මුලට දැමීමෙන් ඔබට ප්‍රශ්නය සකසා ගැනීම හැකියාව. උදාහරණ did she study well? හොඳින් පාඩම් කළාද? Did she study well? හොඳින් පාඩම් කළාද? Did she study well? හොඳින් පාඩම් කළාද? ඔක තමයි රෙගියුලර් තත්ත්වය. ඉරෙගියුලර් තත්ත්වය මොකක්ද? තමයි අවිධිමත් ක්‍රියාපදයේ
මෙලෙසම සංගවි did පදේ තියෙනවා. එකම දේ මේ understood වල did එක ගලවලා මුලට ගන්නකොට ඒක මූලික ස්වරූපයට එනවා නෝත් understand බවට පත් වෙනවා. understand මේ ක්‍රියාපදේ understood කියන්නේ අතීත කාලේ. එතකොට did පදය මේ විදිහට ගලවලා මුලට ගන්නකොට මේ බලන්න මම ගත්ත මේ capital D අකුරෙන් did ඊට පස්සේ you මෙතන ඉතිරි වෙන්නේ understand. understood ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඉතුරු වෙන්නේ understand. මූලික ස්වරූපය. Did you understand? The lesson. Did you understand the lesson? ඔයා පාඩම තේරුම් ගත්තාද? උඩ තියෙන රෙගියුලර් වාක්‍යයක් ed දාන යට තියෙන ඉරෙගියුලර් වාක්‍යයක් වැදගත්කම තමයි මේ මොකක් ගත්තා did පදේ ගලවනකොට ක්‍රියාපදය මූලික ස්වරූපයට එන්න ඕනේ ඉන්ෆිනිටිව් එකට එන්න ඕනේ. හරි මේක සටහන් කරගන්න දෙකේ දෙක මාතෘකාවල ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා. ඩූඩි කියලා ක්‍රියාපදයකුත් තියෙනවා නේද? ඩූඩි කියලා ක්‍රියාපදයක් තියෙනවා. ඒක වෙනම අපි උගන්වනවා verb do කියන පාඩමේ. සර් ඔව්. සර් දැන් අපිට past simple past එක අමතක වුණොත් අපිට use කරන්න පුළුවන්ද she did study well කියලා? බෑ. ඒක අපටිකම ඒක දාන්නේ අවධාරණය ප්‍රකාශ කිරීමට විතරයි. past tense අමතක වුණාම යොදා ගන්න බෑ. ඒක යොදා ගන්න පුළුවන් අවධාරණය කිරීමක් සඳහා පමණයි. එහෙම නිකන් යොදා ගන්න බෑ. එතකොට ඔයා නිකන් ලැජ්ජාවටපත් වෙනවා. spoken වලදීත් use කරන්නේ නැද්ද සර්? spoken වලදී මම කිව්වා අවධාරණය. අවධාරණය කියන්නේ මොකද්ද? උඹ මගේ සල්ලි හොරකම් කළා. නෑ කියන්න එපා. මේ වගේ තැන් වල use කරන්න පුළුවන්. thank you. අවධාරණයට පමණයි. අවධාරණයට පමණයි. ඔව් ප්‍රශ්න සැකසීම සම්බන්ධ මොනවද තියෙන ගැටලු? excuse sir අපිට මේ last night yesterday වගේවා අගට දාන වාක්‍ය අගට දාන්න කියන එක ඒක අපිට මුලට දාලා පාවිච්චි කරන්න බැයි සර් අපි මුලට දාන්න පුළුවන් කියලා. ඔයා ආගෙන හිටියනම් මුලට දාන්න පුළුවන් කියලා මම කිව්වා. ඔයා භාගය ආගෙන ඉඳලා ඈ? ඔයා ආගෙන ඉඳලා භාගයයි මම කිව්වා මුලට දාන්න පුළුවන්. මම දැන් කියනවා කොහෙද? Malavika. Right. Any other problem? සර් මම අංජන කතා කරන්නේ 2 days before yesterday කියන එකේ last time කියන එකේ සායි පොඩ තේරුම් කියන්න පුළුවන්ද? 2 days before yesterday කියන්නේ පෙරේදා. last time කියන්නේ ගියවතාවේ. හරි ප්‍රමාණවත්. එතකොට දැන් මේක තමයි ප්‍රශ්න සැකසීමේ ක්‍රමය. මේක මම කව පුංචි දරුවෙක් අල්ලගෙන අල්ලපු ගෙදර හරි ළඟ හරි පුංචි දරුවෙක් අල්ලගෙන මේක ස්ටඩි කරන්න. පුංචි දරුවෙක් අල්ලගෙන මේක උගන්වන්න. එතකොට ඔයාලට හොඳටම පුළුවන් වෙනවා. අපි මේ මූලික කරුණු ඇතුළත්ව පුංචි ළමයින්ගේ ස්පෝකන් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක අද පටන් ගත්ත 4-6 මූලික දේශනේ තමයි කරේ. ළමයි පුංචි කණ්ඩායම් බෙදලා ඉංග්‍රීසි කතා කරවීම කරනවා. 6 සහ 11 ශ්‍රේණි ළමයි තමයි මේකට ඇතුළත් කරගන්නේ. පුංචි ළමයි ඇතුළත් කරගන්නේ නැහැ. හෙට දවසත් එක දවසක් අවස්ථාව දීලා තිනවා. දැනටත් විශාල ළමයි පිරිසක් මේ වගේම සම්බන්ධ වෙනවා. අපගේ ගුරුවරු මුළු මඩුල්ලක් අපගේ සංගමේ ඒ ඉංග්‍රීසි කතා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. කැමති නම් ඔබ ඔෆිස් එකට කතා කරන්න මෙතනින් තොරතුරු ගන්න එපා. අපිට වෙලාව වෙනවා. මම නම්බර එක දෙන්නම්. ඔයා ගාව තියෙනවා ඔෆිස් එකේ නම්බර එක.
අපි මේවා හොරබොරු කරන වංචා කරන වැඩසටහන නෙමෙයි කවදාවත් එහෙම කරන්නේ නැහැ. වාට ඕනම් මම වැරද්දුවා මේ අංකේ මේක නෙමෙයි. වාට ඕනේ නම් පුංචි ළමයි ඉන්නවා නම් ඒ කියන්නේ 6 11 ශ්‍රේණි වල හෙට දවසේ පමණක් ඇතුළත් කරන ඊට පස්සේ ඇතුළත් කරන්නේ ආයේ මාසයකට පස්සේ තමයි පටන් ගන්න નિયમિત මාසයක් තියෙනවා ඒ ප්‍රෝග්‍රෑම් එක. right. එතකොට පුංචි ළමයිගේ ස්පෝකන් එක දැන් ඔයා සිම්පල් පාස්ට් ටෙන්ස් ප්‍රශ්න කිරීම පොඩි ළමයින්ට මේවා ටික උගන්වන්න මේ ග්‍රැමර් ටික උගන්වන්න. ග්‍රැමර් ටික උගන්වපුවාම ඒගොල්ලෝ ටික ටික කතා කරන්න පටන් ගනිවි. ලකුණු ගන්න පටන් ගනිවි විභාග වලට. right. අපි යමු මේ ප්‍රශ්න සැකසීම ටියුට් වල කොහොමද පෙන්නන්නේ කියලා. මේ තියෙන්නේ did එකත් එක්ක අර went කියන ක්‍රියාවේ ඔබ හොඳට ඔළුවට ගන්න ඕනේ. මේ did එකත් එක්ක go යෙදෙන්නේ මේ මූලික ස්වරූපය. අයි මේ මෙතන තිබ්බේ went එක did මුලට ගත්ත හින්දා go වුණා. දැන් මේක මෙහෙමයි මූලික ස්වරූපෙට යනවා ක්‍රියාපදය. did he go to work? ඔහු වැඩට ගියාද? අතීත කාලයි. මෙතන සිංහල තේරුම ලියන්න කළාද කියලා. සිංහල තේරුම ලියන්න කළාද කියලා. එතකොට එඩි ෂේප් දරුම් කාමරයක් ගෑවාද? ඉතේ බිල්ඩ් හවුස් ගයක් ඇදුවාද? ඩිඩ් සමීර ඩ්‍රයිවර් කාර්යයක් පැදවුවාද? Did you smoke cigarette ධූමපානය කළාද? Did the employees support you? සේවකයන් ඔයාලට සහයෝගය දුන්නාද? Did the teachers advise you? ගුරුවරුන්ට අවවාද කළාද? Did they live in ගම්පහ ජීවත් වුණාද? Did he train in canteen වලට වැස්සාද? Did the students have lunch? දවල්ට කෑම ගත්තාද? Negative form. Negative form. Negative form. කලේ නැහැ. Negative form කලේ නැහැ. Negative form කියන්නේ කලේ නැහැ. right. එතකොට මේ negative form වල මොකක්ද වෙන්නේ අපි හදලා පෙන්නන්න කොහොමද negative form හදාගන්නේ කියලා. කලේ නැහැ. කෑවේ නැහැ, බීවේ නැහැ, ආවේ නැහැ, කලේ නැහැ. ඒකත් regular irregular විදිහට දෙක කොටස් දෙකකට බෙදෙනවා. මේ බලන්න. She came yesterday. Irregular verb එක. We close the gate. අවිධිමත් වාක්‍ය. මේක අවිධිමත් කේම් මේක ඊදී දාන විධිමත්. කොහොමද මෙම වැකි past tense කරගන්නේ? negative කරගන්න. ඔයා දන්නවනේ මේ අවිධිමත් ක්‍රියාපදවල සංගවිච්ච did එකක් තියනවා කියලා. මේක නම් මේ d කියන්නේ did එක. regular නම් d කියන්නේ did එක, irregular වල නම් හැංගිලා තියෙනවා. ඒක මෙහාට ගත්ත ගමන් කේම් එක කම් වෙනවා. දැන් මේක ගලවලා අපි negative question හදාන්න මුලට ගත්තා මෙන්න මෙතෙන්ද ගන්න. මෙන්න මෙතෙන්ද ගන්නවා මුලට ගන්න. මුලට ගත්ත ප්‍රශ්නේ හදිනවා. එතෙන් අරගෙන වාක්‍ය දෙක වෙන වෙනම හදමුකෝ පැටලෙනව නැත්තම්. එතෙන් අරගෙන මොකද කරන්නේ? she මෙතන ගත්ත did පදය මෙතන ඉතිරි වෙන්නේ came නෙමේ come. ඇයි මේ මූලික ස්වරූපයට නම් ක්‍රියාව yesterday.
she did come yesterday. මේ did පදයට ඔබ එකතු කරගන්නවා not පදයක්. එවිට නෙගටිව් එක සාද නිකම්ම not is not are not was not වගේ කටට එන ඒවා දාලා හරියන්නේ නැහැ. එක පදයයි තියෙන්නේ එක වචන බහුව වචන ભેදයක් නැහැ. ඒ තමයි did එක. ඒක ඔළුවට ගන්න. කලින් එක dash මේක did. ඔයාගේ කටේ තියෙන am is are was were හැම එකම හැම මගුලම හැම තැනටම හරියන්නේ නැහැ. අපි ඉගෙන ගන්න ඊයේ එකේ තිබ්බ dash 2 මෙතන අද තියෙන්නේ did ඒක වචන බහුව වචන ભેදයක්. මේක අර කලින් කිව්වා වගේ ස්පෝකන් කතා බහ කරනකොට අපිට පුළුවන්කම තියෙනවා කෙටි කිරීමක් ලෙස පාවිච්චි කරන්න she didn't come yesterday කියලා. She didn't come yesterday ඊ ආවේ නැහැ. She didn't come yesterday ඊ ආවේ නැහැ. We did not close the gate. අපි gate එක වැහුවේ නැහැ. මේක ඈඩ් කරන්න ඕනේ මෙහෙම ළඟින් තියන්න බෑ. not එක ඈඩ් කරන්න ඕනේ ළඟට එකට ගාවන්න බෑ. එකට ගාව ගන්න ඕන නම් getty කරන්න ඕනේ didn't කියලා spoken english වල. We didn't close the gate. අපි gate එක වැහුවේ නැහැ. මේ දෙක ලියා ගන්න. බොහොම පැහැදිලිව ලියාගෙන පොඩි දරුවෙකුට උගන්වන්න. එතකොට ඔයාට හිත අනිත් දන්නකොට හොඳට ඕක මතකයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Any problem you are having? සර් මම දර්ශී සර් කිව්වා මේකේ කලේ නැහැ කියලා නෙගටිව් ෆෝම් එක කලේ නැද්ද කියලා නෙවෙයිද සර් මේක වෙන්න ඕන. ඔයා පොඩ්ඩක් නෝට් එක පහළට ගිහලා බලන්නකෝ ඊළඟ අවස්ථාව. මේක වෙනසක්. ඔයාගේ නෝට් එකේ තව චූට්ටක් පහළට ගිහලා එකේ හතර බලපුවම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ එයි ඈ. තව චූට්ටක් පහළට ගිහලා එකේ හතර බලන්න. මේ ඉන්නේ එකේ තුන. ඊළඟට Sir, my mother is dead. ඔව් කියන්නේ. ළමයි මේ ඔයාලට තියෙනවා නම් අනිත් අය කතා කරන වෙලාවට මේ ස්ක්‍රීන් එක පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් අනිත් ඒ කතා කරනකොට ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් ඒක ඔයා වරදක් නෙමෙයි. ඔයා නොදන්නකම පොඩ්ඩක් මේ zoom එක හදලා තියෙන කතා කරන කෙනාව කැමරාවට නැත්නම් ස්ක්‍රීන් එකට එන්න. ඒක දෝෂයක් නෙමෙයි. ඒ නිසා අනිත් අය කතා කරනකොට ඔයාව පේන්නේ නැත්නම් ඔයාට මාව පේන්නේ නැත්නම් බෝඩ් එක පේන්නේ නැත්නම් අපිව පේන්නේ නැත්නම් ඔයා අපි ඉන්න ස්ක්‍රීන් එක මෙහෙම ඩබල් ටච් කරන්න. එහෙම ඩබල් ටච් කරන්න. ඩබල් ටච් කරපුවම අපිව පින් වෙනවා. එතකොට එහාට මෙහාට යන්නේ නැහැ. පින් වෙනවා කියලා කියන්නේ අමුණනවා කියන එකනේ පින් වෙනවා කියන්නේ. පින් කියන්නේ අමිනීමනේ. ඒ පින් වෙනවා. එතකොට අපි ඉන්න ස්ක්‍රීන් එක ඩබල් ටච් කරන්න මැෂින් එකකින් නැත්නම් ලැප්ටොප් එකකින් නම් එන්නේ ඩබල් ක්ලික් කරන්න. ෆෝන් එක නම් ඩබල් ටච් කරන්න, මැෂින් එක නම් ඩබල් ක්ලික් කරන්න. එහෙම ප්‍රශ්න තිබ්බායිට දැන් ප්‍රශ්නේ හරියද බලන්න. Excuse me sir. පොඩ්ඩක් ඉන්නකෝ මේ අපි કોઈ ගැටලුවක් විසඳන ගම. එහෙම ප්‍රශ්න තියෙන අය හරිද? වින් කරගත්තද? හරි දැන් අනිත් අය කතා කරන වෙලාවට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නේද? දැන් අනිත් අය කතා කරන වෙලාවට ගැටලුවක් නැහැ නේද? නෑ සර්. Nෑ sir. හරි. දැන් ප්‍රශ්න අහන්න. දැන් ප්‍රශ්න අහන්න. සර් කතන්දර වල PDF ටික සර්ගේ ඔෆිස් එකට කෝල් කරලා අපිට ගන්න පුළුවන්ද? PDF ටික. ඔව්. ඒක PDF ටික වශයෙන් එකට එකතු කරලා කලෙක්ෂන් එකක් ඇටියෙත් නෑ. මොකද්ද වල තියෙන ප්‍රශ්නේ? ඇයි මේ වීඩියෝ මදිද? ඔව් මිස් සර් කතන්දර පොත්වල PDF ටික මට ගන්න පුළුවන් නේද? දැනට නම් අපි සකස් කරලා නෑ. මම සකස් කරන්න බලන්නම් ඊට පස්සේ ලබා දෙන්නම් ඈ.
Hi, thank you, sir. Excuse me, sir. Oh. Sir, spoken වලදී we did not කියන්නත් පුළුවන්ද? දැනගන්න පොඩි මම ප්‍රශ්නයක් අහන්න. spoken English වලදී අවධාරණය කිරීමට යොදා ගන්න පුළුවන්. හරි. එයා අහන්නේ මෙන්න මේක spoken වලට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඔව් අවධාරණය කිරීමකදී පුළුවන්. නිකම් බෑ අවධාරණය කිරීම. සාමාන්‍ය කතා කරනකොට ඉතින්. හරි යනවා අපි පාඩම අවසන් නෙගටිව් ෆෝම් එකට අපි යමු. නෙගටිව් ෆෝම් එකේ මෙන්න තේරුම he did not නැත්නම් didn't go to work වලට ගියේ නැහැ. ඔයා කියව ගන්න එමින් අනුන්ගේ කියන ඒවා ආගෙන හිටියට බෑ. අනුන් ගන්න මැච් බලන් හිටියට බෑ. ඔයා ගන්න මැච් එක. She did not sweep the room කාමරය අතු ගෑවේ නැහැ. They did not build house ගයක් ඇදුවේ නැහැ. Samira did not drive a car එකක් පැදුවේ නැහැ. You did not smoke cigarette ධූමපානය කළේ නැහැ. The employees did not support you ආට සහයෝගය දක්වන්නේ නැහැ. The teachers did not advise you ආට අවවාද කළේ නැහැ. Right. එතකොට negative තව තියෙනවා they did not live in ගම්පහ ජීවත් වෙන්නේ නැහැ. It didn't rain in canteen වලට වැස්සේ නැහැ. The students didn't have lunch දවල්ට කෑම ගත්තේ නැහැ. negative question form එකට ගියොත් අවසාන කොටස කලේ නැද්ද? අර මිස් කෙනෙක් කියුවේ කලබල වෙලා. එහෙම වෙන්න ඕනේ නැද්ද කියලා එහෙම වෙන්න එතන නම් වෙන්නේ නැහැ. මෙතන වෙනවා කලේ නැද්ද? negative question form එක කලේ නැද්ද? දෙකේ හතර negative question කලේ නැද්ද? එයිදී අපි කරන්නේ මොකද්ද? එයිදී අපි කරන්නේ හරි සරල කාරණයක්. දැන් මෙතන තියෙන මෙතන අපි මේ හදාගත්ත නෙගටිව් වාක්‍ය සකස් කරගත්ත නෙගටිව් වාක්‍ය සකස් කරගත්ත නෙගටිව් වාක්‍යයේ did or didn't මුලට ගැනීම සිද්ධ වෙනවා. අපි වෙනම වාක්‍යයක් ගමු. එතකොට ලේසින් he did not didn't he did not නැත්නම් didn't help you යා ඔයාලට උදව් කළේ නේ. ක්‍රියාපදයේ මූලික ස්වරූපෙට එනවා මෙතන තියෙන නිසා. මේ ඔබට හැකියාව තිබෙනවා නෙගටිව් ක්වෙස්චන් එක හදාගන්න. එක්කෝ did එක මුලට ගන්න හැකියාව තියෙනවා. එක්කෝ සම්පූර්ණ didn't එක මුලට ගැනීම හැකියාව තියෙනවා. ඒ අනුව did he not help you? එක ක්‍රමයක් not එක මෙතන නම් ගන්න එපා වැරදි. අහන්නත් එපා පුළුවන්ද කියලා වැරදි. ඔය තියෙන තැනම not එක තියෙන්න ඕනේ. Did he not help you? Didn't he help you? Did he not help you? Didn't he help you? ඔයාට උදව් කළේ නැද්ද? Did he not help you? Didn't he help you? උදව් කළේ නැද්ද? ඔන්න ඔමයි නෙගටිව් ක්වෙස්චන් එක හැදෙන්නේ. ඔන්න ඔමයි නෙගටිව් ක්වෙස්චන් එක හැදෙන්නේ. Did he not help you? Didn't he help you? මේක ලියා ගන්නකෝ. ඒ 8 2 4 ගාව 2.4 right now මේ විදියට මීතල ගාලා යදා ගන්න ඕනේ. පොඩි ළමයෙකුට උගන්වන්න හෙට වෙනකොට. චූටි ළමයි අල්ලගෙන උගන්වන්න අපේ පන්තියට බාර දෙන්න අපි උගන්වලා දෙන්න. right මේ තියෙන්නේ බන් කලේ නැද්ද කියලා තේරුම ලියලානේ තියෙන්නේ. කියවන්න මාත් එක්ක. Did he not go to work? Didn't he go to work? Did she not sweep the room? Didn't she sweep the room? Did they not build a house? Didn't she build a house? Did Samira not drive a car?
Didn't Samir drive a car? Did you not smoke cigarettes? Didn't you smoke cigarettes? Did the employees not support you? Didn't the employees support you? Did the teachers not advise you? Didn't the teachers advise you? Did they not live in Gampa? Didn't they live in Gampa? Did it not rain in Kandy? Didn't it rain in Kandy? Did the students not have lunch? Didn't the students have lunch? දවල්ට කෑම ගත්තේ නැද්ද? කලේ නැද්ද? මෙන්න සමරියේ සියල්ල සම්පින්ඩණය වෙනවා. මෙන්න සමරියේ සියල්ල සම්පින්ඩණය වෙනවා. මොකක්ද? He liked chocolate. ඔහු chocolate වලට කැමති වුණා. මේ තියෙන ඉදිතාව. He liked chocolate වලට කැමති වුණා. Did he like chocolate කැමති වුණාද? He did not නැත්නම් didn't like chocolate කැමති වුණේ නැහැ. Did he not like chocolate? Didn't he like chocolate කැමති වුණේ නැද්ද? You ate meat over Moscow. Did you eat meat over Moscow? You did not, didn't eat meat Moscow. Did you not eat meat? Didn't you eat meat Moscow? Right. මෙන්න මේක තමයි ඔයගලන්ට negative. Positive question, negative question ආදී වශයෙන් අවස්ථා හතර ඉතාම වවනාවේ. මේවා විවේකීව කියවා ගන්න නැත්තම් පැටලෙන ඔළුවේ අර ලස්සනට අල්මාරියක ඇඳුම් ටික ලස්සනට පිළිවෙලට නමලා තියනවා වගේ present tense ඉවර වෙලා does to past tense එක නමලා තියලා ඊට පස්සේ future tense වලට සූදානම් වань. දැන් අපි ගත්තොත් he went to work දෙකේ එක. Did he go to work දෙකේ දෙක. He did not go to work වැට ගියේ නැහැ දෙකේ තුන. Did he not go to work? Didn't he go to work? වැට ගියේ නැද්ද? ඔතේ ඒ විදිහට වාක්‍ය 10ම බොහොම වමනාවෙන් කියවා ගන්න. right. අපි අවසන් කළේ පළවෙනි පිටුවේ තියෙන දෙවෙනි tense එක simple past tense. අපි තුන්වෙනි එකත් අද ආරම්භ කරනවා වෙලාව කියන එක අපිට වැදගත් නිසා. තුන්වෙනි එකත් අපි ආරම්භ කරනවා ඊට පෙර මම ඔයාලට සූදානම් වෙනවා හෙට දවසේ අභ්‍යාස ටික දෙන්න. එතන අද දවසේ කරන්න. ළමයි දොස්තර කෙනෙක් බේත් දුන්නාම මේ පෙති ප්‍රමාණය බොන්න කියලා මෙන්න මේ ප්‍රමාණයේ බේත් බොන්න කියලා ඔයා මේ පෙති ප්‍රමාණය අඩු කරපුවාම ලෙඩේ හොඳ වන්නේ නැහැ. ගුරුවරයා දුන්නොත් මේ වැඩ ටික කරන්න කියලා මම කිව්වා ඔයාලා කයිකාරයෝ වැඩකාරයෝ මාටපත් වෙන්න කියලා. කයියේ පැත්තකට තියලා වමනාවෙන් වැඩ කරන්නේ නැත්තම් ගොඩ යන්නේ නැහැ. ඒකෙන් මේ පාරවත් ගොඩ යන්නේ. අපි ESS book එක කියන්නේ මේ අදම සම්බන්ධ වෙච්ච ළමෙක් ඉන්නවා නම් ඔයාගේ group එකට එවලා තියෙනවා මෙන්න මේ ESS කියන book එක. Essential Grammar book එක. මේකේ ඊයේ දවසේ කරන්න කිව්වේ 5 6 7 පාඩම්. මම දැක්ක ළමයි දෙතුන් අද දවසේ එකතු වෙලා ඉන්නවා. 5 6 7 පාඩම්. මුලින් ඉඳන් නෙමෙයි මේක කරන්නේ අපිට ඕන පාඩම තෝරාගෙන කරන්නේ. මේ පොත එවලා තියෙනවා වගේ group එකට ගෙදරත් ඇති. එවලා නැත්තම් ඔෆිස් එකට කතා කරලා කියන්නේ මේක එවන්න කියලා නැවත ඔයා පස්සේ ආව ලොග් කරා නම් ඔයාලට මේක පෙන්නන්නේ නැහැ. එහෙනම් ESS book එක 5 6 7 පාඩම් ටික කරන්න කියලා ඊයේ කිව්වා. මේ ඊයේ වනික අද today අද ඔයා කරන්න තියෙන මේ book එකේම මෙන්න මේ පාඩම් අද උගන්වපු මේ simple past tense වලට අදාළව 11 12 24 දැන් වලින් දෙන්නේ අයිසර් ඒ අදාළ පාඩම් වලට අදාළව මේ පොතේ කියලා තියෙන තෝරගෙන කරන්න. පොතේම තමයි කියන්නේ. ඊළඟට දැන් අපි තව ටිකක් කරන simple future tense 28 29 දෙකත් ඒකට කරගෙන ඉන්න. එතකොට ටිකක් වැඩි වුණානේ. පාඩම් පහක් තියෙනවා. කොහොමම එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල පොත. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල පොත. අපි මෙහෙන් උගන්වනවා එංගලන්තෙන් අභ්‍යාස කරනවා. ඔය තියෙන කේම්බ්‍රිජ් කියලා ගහලත් කේම්බ්‍රිජ් යුනිවර්සිටි. මෙහෙන් උගන්වනවා. මේ තියෙන කේම්බ්‍රිජ් කියලා ගහලා මෙහෙන් උගන්වනවා එන් අභ්‍යාස කරනවා. බැරි අයට ඉතින් ගොඩ යන්න වෙන්නේ නැහැ. කයිකාරයෝ වැඩකාරයෝ අතර තරගයක් තියෙනවා. බලමු කවුද කයිකාරයෝ බලමු කවුද වැඩකාරයෝ. කයිකාරයෝ කියන වෙලාව නැහැ බෑ වෙලාව නැහැ බෑ කයිකාරයෝ. වැඩකාරයෝ පැය 24 වෙනස් මැනේජ් කරලා කොහොම හරි මේ වැඩ කරනවාමයි. කයිකාරයෝ වැඩකාරයෝ අතර තරගයක්. right. එතකොට අපි යනවා simple future tense සාකච්ඡා කරන්න ඊට පෙර ඔබට තියෙනවා මම කිව්වා දැනුම් දීම් තුනක් මේ පොඩි ළමයින්ගේ පන්තියට අවසාතරායේ තියෙනවා ඔෆිස් එකට කතා කරලා දැනුවත් වෙන්න ඊළඟ වැඩසටහන අපේ බේසික් කෝස් එක පටන් ගන්න
පළවෙනිදා first September 1st September 10 ඉඳලා රාත්‍රී ඒකට ඔයාලට සම්බන්ධ වෙන්න බෑ නමුත් මගේ යන පාඩම් ඉල්ල ගන්න ඔෆිස් එකෙන් link එක ඉල්ල ගන්න පුළුවන්. නමුත් කණ්ඩායම මාරු කිරීමේ හැකියාවක් නැහැ. 10 ඉඳලා basic course එක ඊට අමතරව ඔයාලට දැනුම් දෙන්න ඕනේ කාරණය දැන් මේ 4-6 පොඩි ළමයින්ගේ පන්තියේ තියෙනවා basic course එක මෙන්න මේ කණ්ඩායම් දෙක සම්බන්ධව දැනුවත්ව සිටින්න අලුත් ළමයි ඉන්නවා නම් සම්බන්ධ කරන්න මේ වැඩේ හොඳින් අපි කරනවා කියලා දැනෙනවා නම් right ඉන්න අනිතුරු අපිට යන්න තියෙනවා simple future tense ආග තුන මේ තියෙන බඩු තේරුම ලියාගෙන යන්නේ අපි යනකොට ගන්න රතු පෑන ලියන්න මෙතන කරාවි කරන්නම් පොරොන්දු කරාවි කරන්නම් පොරොන්දු කරාවි කරන්නම් කියන්නේ පොරොන්දු right ඒ අතරේ මේ නැවතත් දැන් මේ simple future tense වලට අපි යද්දි will shall teach will එකත් එක්ක shall එකත් එක්ක නිකම් ක්‍රියා ස්වරූපේ ing එම ගාවන්නවත් එපා නිසා ගාවන්නවත් එපා highlight පාරක් දාන්න will shall teach හොඳට will shall teach tense එක ඉස්සරහා තියෙන he will teach underline කරන will teach we shall teach you අපි වාට උගන්වන්නම් මොකද්ද මේ will shall කියලා මම කියන්නේ will shall කියන්නේ මොකද්ද කියලා කියන්න ඉගෙන ගන්න ක්‍රියාවේ ස්වරූපේ will teach shall teach ing නෑ ඒ අතරේ නැවතත් කාර්යාල නිවේදනයක් තියෙනවා අපේ ආයතනයේ තියෙනවා මේ වීඩියෝ එඩිටර් වලට වේකන්සියක් ඇති වෙලා ඉන්න වීඩියෝ එඩිටර් පෞද්ගලික හේතුවක් මත ඉවත්ව යන බැවින් වීඩියෝ එඩිටර් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා මේක සැලකිය යුතු වැටුපක් රුපියල් 50000කට අධික වැටුපක් අනිවාර්යෙන් ලබා ගත හැකි බොරුවක් එහෙම නෙමෙයි video editing තමතුරට අපේ ආයතනය YouTube එකේ සහ video editing කවුරු හරි ඉන්නවා නම් හැබැයි කැලණියේ එහෙම නැත්නම් කොළඹ ආසන්නයේ කැලණියට ඇවිල්ලා නැවතිලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒක තමයි සුසුකම ඉදුම් හිටුම් අපි නොමිලේ ලබා දෙනවා නැවතී වැඩ කරන්න ඕනේ ඒ අනුව කවුරු හරි video editor කෙනෙක් මේ පන්තියේ ඉන්නවා නම් ඔබ දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ අංකයට කතා කරන්න එක අවස්ථාවයි තියෙන්නේ ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන කෙනා يعني ඉස්සෙල්ලාම ගැලපෙනවා නම් අපේ වැඩේට ගැලපෙනවා නම් අපි ඔයාව ගන්නවා right මේ වැඩසටහන අවසන් වුණ ගමන් ඔයා මේකට ගන්න එතකොට අපි අවස්ථාව ලබා දෙන්නම් වීඩියෝ එඩිටර් cost of video එකට ඇවිල්ලා 50000 or 50000 වැටුපක් ගන්න පුළුවන් රුපියල් 50000කට අධික වැටුපක් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ right ඊළඟට කියන්නේ නිකාන් ගෙවල් වලට රින්ග කරගෙන කකා බිබී ඉන්න එපා අද කාලේ ට්‍රෙන්ඩ් තියෙනවා ට්‍රෙන්ඩ් කියන්නේ ප්‍රවණතා මොනවද වීඩියෝ එඩිටිං graphic designing මම ලියන්න ඕනේ ෆොටෝ එඩිටිං වගේ මේවට තියෙනවා විශාල අවස්ථා. දැන් ඔයා දැක්ක ටක් ගාලා රුපියල් 50000ක ජොබ් එකක් තියෙනවා. කරලා තිබ්බනම් ඩුක් ගාලා ජොබ් එක හම්බෙයි. ඒ නිසා කල් වෙලා ඇතුව සමාජයට බහැලා සමාජය ඉල්ලන දේවල් ඉගෙනගෙන තියාගන්න. ඒකට ඔයාලට භාෂා පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ගෙදරලා කකා උඩමලාගෙන අම්මගේ තාත්තගේ කෑම කකා බරක් වෙලා ඇඳන් වලට වෙලා ෆෝන් වලට කාඩ් දාලා ඔබ හිටියන ජීවිතේ කොට යන්නේ. ඒ නිසා වීඩියෝ එඩිටිං, ෆොටෝග්‍රැෆි, එතකොට ෆොටෝ එඩිටිං, එතකොට photo editing, videography, graphic designing ආදී තව ලොකු ශේෂ්ත්‍ර තියෙනවා ගවේෂණය කරලා සමාජයට ඕන දේ බලන්න එතකොට තමයි ඔයාලට හරියන්නේ මම මේ දැන් කිව්වා වගේ ඔයාලට ලොකු අවස්ථාවක් තියෙනවා සමාජය යන ටක් ගාලා ඔයාලට ජොබ් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒකවලදී ඔයාලට සමාජයේ ඉන්න දේවල් ඔයාලට නැත්තම් වැඩක් නැහැ right කාලේ හැටියට ඉන්න දේවල් අද කාලේ මම ඔය කියපු ශේෂ්ත්‍ර ගොඩාක් අවස්ථාවක් තියෙනවා
වාම කතා කරන්නේ වීඩියෝ එඩිටර්ලා ඉන්නවා නම් හෝ පිටස්තර කෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන් නම් ක්ෂණිකව අපි වදවා ගන්න. right. එතකොට අපි ඉන්නේ simple future tense ආරම්භ කරන්න යන වෙලාව. simple future tense බලන්න මෙන්න මෙහෙමයි simple future tense හදාගන්නේ. කාටද will කාටද shall. කාටද will. කාටද will පදය. කාටද will shall දෙකම. කාටද will shall දෙකම. ළමයි මම කියන පදයටයි sorry මම වැරදුවා. මම කියන පදයටයි අපි කියන පදයටයි will shall දෙකම හරි. will shall දෙකම දානවා I will දෙකට. උදාහරණයක් I will shall help you. We will shall will shall දෙකම I will දෙකට හරිනවා. will shall දෙකම I will වලට හරිනවා. හැබැයි others කියන්නේ වෙනත් පද. others වෙනත් පද වලට will විතරයි. වෙනත් පද වලට will විතරයි. උදාහරණ දැන් මේ මම අපි නොවන පද වලට will විතරයි. මම අපි වලට විතරයි will shall මම අපි නොවන පද වලට will විතරයි. he will help us. you will go home. ඔය විදිහට වෙනත් පද වලට will විතරයි. I will දෙකට විතරයි. මෙන්න මේ පද දෙකට විතරමයි will shall දෙකම දාන්න පුළුවන්. අනිත් ලෝකෙ තියෙන ඕන පදයකට will විතරයි. අනිත් ලෝකෙ තියෙන ඕන පදයකට will විතරයි. මතක තියාගන්න. මොනින් මතක තියාගන්න. අනිත් ලෝකෙ තියෙන ඕන පදයකට will විතරයි. right. එතකොට මේ විදිහට විනිශ්චය යොදා ගන්න. තව පොඩි සඳහන් කිරීමක් තියෙනවා. යන්නේ නියෝගවලදී orders කියලා යන්නේ පමණක්. ඒ කියන්නේ නීති රීති නියෝගවලදී පමණක් shall පදය ඕනෑම පදයකට ඔගේ අපුරෙච්චර පැහැදිලි නැත්නම් මම කියනවා යෙදිය හැකියි. නියෝගවලදී පමණක් ඕනෑම පදයකට shall පදය යෙදිය හැකියි. ඒක කියන්නේ ප්‍රශ්න අහලා කාලේ නාස්ති කරන්න එපා. නියෝග කියන්නේ ඔය උසාවියෙන් ව්‍යවස්ථාවෙන් නීති රීති වලින් දෙන නියෝග දෙනකොට විතරක් shall පදේ ඕනෑම පදයකට යොදා ගන්නලා ඒක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ඔයා මතක තියාගන්න. නීතිය රීතියක් දානවා නම් he shall, they shall, you shall, we shall, නිමල් shall කියලා එහෙම දාන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ක්‍රමය තමයි මේ තියෙන්නේ. ඔයා ඉගෙන ගන්න ඕනේ මේ සාමාන්‍ය ක්‍රමය උසාවි නියෝග නෙමෙයි. මොනවාද? IV දෙකට will shall අනිත් ඒවාට will විතරයි. IV දෙකට will shall අනිත් ඒවාට will විතරයි. right. දැන් අපි යමු simple future tense සාකච්ඡාවට. අපි යාමෙන් බලාගෙන යම් simple future tense අංක 3. යන්න පිටු අංක 15ට යන්න 15 තියෙනවා. අපි තියෙන්නේ simple future tense.
ආයත් ක්‍රියාපදේ සාම්පලයක් දීලා තිනවා will go shall go. ing එහෙම දාන්න බෑ කලින් වගේම. ing එහෙම මොකුත් දාන්න බෑ. will shall විතරයි. මේ පොඩි සටහනක් ලියන්න ඕනේ මේ මාතෘකාව යටින්. මාතෘකාව යටින් ලියන්න. අනාගතයේ යම් ක්‍රියාවක් සිදු වේවි සිදු කරාවියයි අනාගතයේ යම් ක්‍රියාවක් සිදු වේවි සිදු කරාවියයි දෙගිඩියාවෙන් අනාගතයේ යම් ක්‍රියාවක් සිදු වේවි සිදු කරාවියයි දෙගිඩියාවෙන් ප්‍රකාශ කිරීම. අනාගතයේ යම් ක්‍රියාවක් සිදු වේවි සිදු කරාවියයි දෙගිඩියාවෙන් ප්‍රකාශ කිරීම. දෙගිඩියාවෙන් කියන වචනේ highlight කරන්න ඉතාම වැදගත්. ඒක ෂුවර් කරලා කියන්නේ දෙගිඩියාවෙන් කියන්නේ. Gayan will meet you. Gayan ඔබව හමු වේවි. They will call you. phone ඔබට call කරાવી. I shall come home. මම ගෙදර එන්නම්. මේ සේරම දෙගිඩියාවෙන් ප්‍රකාශ කිරීම. ඔයා අර ප්‍රධාන මාතෘකාව simple future tense ආසන්නයේ මේ සටහන් කරා. simple future tense ආසන්නයේ මේ සටහන් කරා. Right. Will මේ ing ම දාන්න බා will meeting will calling එහෙම නැහැ. Right. Now let's go to the note. මේක දෙන following adverbs පහත කාලපද ලියන්න. Following adverbs පහත කාලපද can be used with the simple future tense. පහත කාලපද यदि आगे simple future tense උදාහරණ tonight කියන්නේ අද රැ තනි වචනයක් දෙකට එහෙම කඩන්න එපා tonight නෙමෙයි tonight අද රැට tomorrow හෙට the day after tomorrow අනිද්දා මට මෙතන අමතක වෙච්ච පදයක් තියෙනවා ඒකත් ලියන්න the 2 days after tomorrow in අනිද්දා කියලා ලියන්න මට අමතක වෙච්ච පදයක් the 2 days after tomorrow in අනිද්දා the 2 days after tomorrow in අනිද්දා next monday ලබන සඳුදා next monday ලබන සඳුදා next monday ලබන සඳුදා next week ලබන සතියේ next week ලබන සතියේ next month ලබන මාසේ next year ලබන අවුරුද්දේ next time ලබන වතාවේ next time ලබන වතාවේ ලබන පාර next morning ලබන හෙට උදේ next morning කියන්නේ හෙට උදේ ලබන උදේ නෙමෙයි next evening හෙට හන්දෑවේ next time එක ආයෙ පාරක් ලියවිලා බැරි වීමකින් ලබන වතාවේ අංක 3 එක positive form अंक 3 एक पॉजिटिव फॉर्म करावी करना अंक 3 एक पॉजिटिव फॉर्म करावी करना
he will go to work කෙටි කිරීම he'll go to work අර තියෙන අග කෙටි කිරීම ස්පෝකන් වලදී කෙටි කරා කෙටි කිරීම මං කිව්වා මේ කිසිම කෙටි කිරීමක් ලිඛිත ඉංග්‍රීසියට පාවිච්චි කරන්නේ නැහැ කතා බහේදී පාවිච්චි කරන්නේ he'll go to work she'll sweep the room she'll sweep the room ඒ කාමරය අතුගාමි they will build a house ගයක් හදාවි they'll build a house සමීර will drive කාර්යයක් පදවාවි you will smoke cigarette වා දුම්පානය කරાવી you'll the employees will support you ආට සහයෝගය දක්වාවි the teachers will advise you ආට අවවාද කරાવી they will live in ගම්පහ ජීවත් වේවි it will rain in canteen වලට වහීවි the students will have lunch දවල්ට කෑම කාවි කරાવી right I think the time is over කාලය අවසන් වන නිසා අපි තුනේ එක කොටසෙන් අවසන් කරනවා අනාගතේ කරાવી යන අර්ථය will shall infinitive ක්‍රියාව මම දුන්නු පාඩම් පහත් කරගෙන හෙට එන්න ප්‍රශ්න තියෙනවා අපි සාකච්ඡා කරමු if there are questions let's discuss tomorrow and I'm going to say goodbye have a good night and see you again have a nice day